සුබෝදයාසනක් සියලු දෙනාටම මේ දවසේදීත් අදත් අපි සුපුරුදු පරිදි සබත් දවසේදී රටේ තියෙන පවතින තත්ත්වය නිසා අපි දැන් නමස්කාර කරන්නට මේ ආකාර රැස්වලා සිටිනවා. මම විශ්වාස කරනවා මාකට ඒ විදි සභාවේ ඇදිලුවතුන් හැටියට ඔබ ඉතාමත්ම යහපත් සෙනගක් කියලා. ඔබ දෙවියන් වහන්සේගේ දවස සුළු කරන සෙනගක් නොවේ කියලා. ඔබ හරියට වෙලාවට සබත් දවසේ දෙවියන් වහන්සේගේ පාමුල ඔබගේ නිවසේ ඔබ රැස්වලා සිටිනවා කියලා මම විශ්වාස කරනවා. රැස්වලා ඇති සියලු දෙනාට දෙවියන් වහන්සේ බොහෝ කොට ආශිර්වාද කරන්න ඕන. රැස් නොවූ සෙනගට ඒක ඔවුන්ගේ ජීවිතවල අනිගේ පාඩමක් වෙයි. ඔවුන් ධෛර්යමත් වෙන මිස ඔබට දෙවියන් වහන්සේ මේ රැස්වීම තුළ බොහෝ කොට ආශිර්වාද කරන්නයි මම උන්වහන්සේගෙන් බැගෑවත් ඉල්ලා අද දවසේදී දෙවියන් වහන්සේ වචනේ ඔබට දේශනා කරන්න මම සූදානම් වෙලා තිබෙනවා. අපි පෙරළමු දෙවියන් වහන්සේ වචනේ සුද්ධ බයිබලයේ යොහන් දෙමගේ සුභාරංචි පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයට. දෙවියන් වහන්සේගේ වචනේ 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කීසේක. සත්‍යතාවය ගැන ප්‍රශ්නයක් ඇති වූ විට යේසුස් වහන්සේ ඒකට දෙන උත්තරය ඉතාමත් වැදගත් වෙනවා. මනුෂ්‍යයා පාපේ ශාපේ රස වෙලා සිටිනවා. මනුෂ්‍යයා මේ පාපය නිසා විවිධාකාර දුක් ගැහැට වලට අමාරුකම් වලට විපක්ති ආදීන්ට මුහුණ දීලා තිබෙනවා. මනුෂ්‍යයා සාදන්ගේ වහලෙක් වගේ මේ පොළවේ ජීවත් වෙනවා. මේ සියලු තත්ත්වයන්ගෙන් පාපේ බලපෑම ඇති වෙන විවිධාකාර ව්‍යසනයන් දුක් ගැහැට සහ සාදන්ගේ අධිරාජ්‍යයෙන් සාදන්ගේ බන්ධනය මිදිලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්නා පිණිස වූ මේ උතුම් වූ සත්‍යය. ජේසුස් කියනවා නුඹලා සත්‍ය දැනගන්නේය සත්‍යද නුඹලාව නිදහස් කරන්නේය. අද බොහෝ දෙනෙක් සත්‍ය දන්නේ නැහැ. මේ සත්‍ය නොදන්නා කම නිසා බොහෝ දෙනෙක් මහත් වූ අසිරිතාවට පත් වෙලා තිබෙනවා. ඒක නිසා අපි මේ වචනෙන් දෙවියන් වහන්සේට අපි යාඥා කර කියමු අපිට පිහිට වෙලා අපිට හරිදී මඟ පෙන්වන්න අපට උදව් කරන්න උපකාර කරන්න කියලා. දෙවියන් වහන්සේගේ කරුණාව අපට ලැබෙන පිණිස අපි යාඥා කරමු. දයාබරු ස්වර්ගයේ දෙවි පියාණනි ස්වාමී වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ නාමයෙන් උදෑසන ඔබට යාඥා කරමු මේ වචනේ ගැන. ස්වාමීනි නුඹලා සත්‍ය දැනගන්න ඇත්ත නැත්නම් නුඹලා සැබෑව දැනගන්න ඇත සැබෑවද නුඹලාව නිදහස් කරන්නේ ඉතින් යේසුස් වහන්සේ කියූ ලෙස අපිට සත්‍ය දැනගන්න පිහිට වෙන්න. ඔබගේ අනුග්‍රහයෙන් අපව ඒ සත්‍යාවය තුළ ඔබ කියූ ආකාර නිදහස් ජීවිතයක් ගත කරන්න. පාපේ ශාපේ ව්‍යසන වලින් සාතන්ගේ වහල්කමෙන් නිදහස් වෙලා ඊටමත් විශිෂ්ට වූ ජීවිතයක් මේ පොළේ ගත කරන්න. ඔබගේ අනුග්‍රහය අපට දෙන්න. මේ වචනය කියන මාතෘකට බාර වෙමින් අසන හැම කෙනෙකුට බාරයි. ආශිර්වාද කළ මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. මොකද්ද සත්‍ය? සුද්ධ බයිබලයේ දෙස බලන විට දෙවියන් වහන්සේගේ මුළු වචනේම සත්‍යයි. උප්පත්ති පොතෙන් ආරම්භ කරන වචනය එළිදලා පොතෙන් ආමීන් කියලා අවසන් කරන විට ඒ මුළු වචනේම සත්‍යයි. මේකේ සත්‍යතාවයෙන් ගණනාවක් තිබෙනවා. මේ සත්‍යතාවයන් ගණනාවට හේතුපාදක වෙන මුල් වෙන වැදගත්ම සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය තමයි යේසුස් වහන්සේ නම් වූ සත්‍යය. යේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයේ පෞද්ගලික ගැලුම් කරුවන් ලෙස යමෙක් පිළිගත්තාම මේ පිළිගන්නා වූ කෙනාට ලැබෙන විශිෂ්ටතම ආශිර්වාදයක් නොදන්නා කමින් බොහෝ අය යම් අවස්ථාවල ගමන් කරන විදිය ඊටමත්ම කනගාටුදායකයි. නැත්තම් වේදනාවරයි. දුක්ඛිතයි. අපි වැදගත් දේවල් උතුම් කොට සලකන ඒ වැදගත් දේවල් වලට මුල් තැන දීලා කටයුතු කළ යුතු සෙනඟ. ඒක නිසා මේ වචනේ කියන නුඹලා සැබෑව දැනගන්න ඇත. සැබෑවද නුඹලාව නිදහස් කරන්නේ.
සෙනෙවන්තයා මා ඔබට මේ පසුබිම තුල කතා කරනවට වඩා මම කැමති මේ වචනේ මුල් කරගෙන තියෙන වැදගත් දෙයක් ඔබත් එක්ක බෙදා ගන්න. මොකක්ද දන්නවද? ඒ වැදගත් දේ යේසුස් වහන්සේව ඔබ අදහගත්තම සුදු යහන් තමයි ඒ සත්‍ය අපිට කියන්නේ. යම් පමණ දෙනෙක් මේ යේසුස් වහන්සේව පිළිගන්නවද? උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහ ගන්නවද? එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවන් වීමේ වාග්ය දුන්නයි කියලා. මොකද්ද වැදගත්ම සත්‍යය? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන එකයි මම ඔබගේ අවධානය යොමු කරන්නේ. ඔබ දේව දරුවෙක්. ඔබ ළඟින් ඉන්න කෙනාට ඔබට පුළුවන් හැරිලා එයා ඔයාගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්. ඒ අයට කියන්න. හැරිලා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. කරුණාකරලා කියන්න. ගෙදර කට්ටියට කියන්න. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේගේ දරුවෙක් කිව්වම මේක ඉතා ගැඹුරින් අපිට විස්තර කරනවා මේ සත්‍ය වූ දෙවියන් වහන්සේ වචනේ සත්‍ය වූ මිනිසෙක්. දෙවියන් වහන්සේ බොහෝ එළිදරව් ලැබූ මිනිසෙක්. සභාවට අපිට දායාදයක් කර දෙවියන් වහන්සේ මිනිසෙක්. සුදු පාවුල්තුමා. සුදු පාවුල්තුමා කියනවා ඉතා පැහැදිලිව රෝම 8 වෙනි පරිච්ඡේදයේ අපි පෙරළුවොත් 15 වෙනි පදයට. මේ 15 වෙනි පදයේ කියනවා 15 වෙනි පදයේම කියනවා 15 වෙනි පරිච්ඡේදයේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා මග්නසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මෙන් නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. එයින් අපි අබ්බා පියාණී කියා හඬ ගසමු. බැබිලෝනියාවේ වහල්කමෙන් පස්සේ ඊශ්‍රායල් ජනතාව කල්දිවරුන්ගේ භාෂාව. බැබිලෝනි ජාතිකයන් කල්දිවරු. අපි ශ්‍රී ලංකිකයෝ වගේ. මේ කල්දියන්ගේ භාෂාවේ තාත්තට කියන්නේ අබ්බා කියලා. ඇරමයික් ඔවුන්ගේ භාෂාව. මේ ඇරමයික් භාෂාවේ තමයි ඊශ්‍රායල් ජනතාව මේ යේසුස් වහන්සේගේ කාලේ වලට වැඩියෙන් කතා කළේ. මොකද අවුරුදු 70ක වහල්කම තුල ඔවුන්ට ආభాසය ලැබිච්ච හින්දා ඒ එතන ඉතිපිට දරුවන්ගෙන් බොහෝ කොට මේක ව්‍යවහාරයට ගත්ත නිසා ඔවුන් අබ්බා කියලා මේ අරමයි භාෂාවෙන් කතා කළා. පියාට. සුදු පාවුල්තුමා ඒ වචනේ අරන් කියනවා අපි දෙවියන් වහන්සේට අබ්බා කියා කතා කරන පුත්‍රකමේ ආත්මය ලැබුවා කියලා. ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මේ උදෑසන අහස පොළොව මැවූ දෙවියන් වහන්සේ. උප්පත්ති පළවෙනි පරිච්ඡේදය අපි හැරෙව්වොත් ඒක ඊට පැහැදිලිව තියෙනවා. පටන් ගැම්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළු හිස තිබුණේ ගැඹුරු පිට අන්ධකාරයේ වියේ. දෙවියන් වහන්සේ ආත්මයේ ජය මතුවේ හැසෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවයි කීසේක. එවිට එළිය විය. ඔබට පේනවා මේ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ස්වභාවය. දේවත්වය. මැවීමේ බලය. මැවීමේ කතා කළාම මැවීමේ හැසිරෙන ආකාරය. අහස පොළොව මැව දෙවියන් වහන්සේ. ඉරසඳ තරු ඔබ වැළුව පල්ලෙහාට උප්පත් පොතේ දෙවියන් වහන්සේගේ මැවිල්ල ඉතා විශිෂ්ට ආකාරයෙන් තිබෙනවා. මේ මැවුම්කාර දෙවියන් වහන්සේට ඔබ අබ්බා කියා කතා කිරීමේ වරම් ලැබන්නේ යේසුස් වහන්සේව ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා සදාගත්තා. අපි සත්‍ය නොදන්නා කමින් තමයි අපි ව්‍යසනයකදී අපි කාරණාවකදී අපි අපිට තිබෙන අන්ධකාර ක්‍රියාවල අභියෝගදී අපි අසරණ වෙලා අපි පරාජිත වෙලා අපි මහත් වූ අපහසුතාවටපත් වෙන්නේ. නුඹලා සත්‍ය දැනගන්නේ සත්‍ය නුඹලා නිදහස් කරන්න කියලා යේසුස් වහන්සේ කිව්වම ඒකේ ලොකු ගැඹුරු අදහසක් තියෙනවා. සත්‍ය දෙවියන් වහන්සේ. සත්‍ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සත්‍ය දෙවියන් වහන්සේගේ වචනය. සත්‍ය දෙවියන් වහන්සේ. සත්‍ය යේසුස් වහන්සේ. සත්‍ය දෙවියන් වහන්සේගේ වචනය. වචනය අපිට කියනවා. නැත්නම් යේසුස් වහන්සේ කියනවා. නැත්නම් දෙවියන් වහන්සේ අපිට කියනවා. දෙවියන් වහන්සේ වචනේ නෙමේ. නුඹලා සැබෑව දැනගන්නවද? සැබෑව නුඹලා නිදහස් කරන්නේ. මොකද්ද මේ උදෑසන මා කතා කරන සැබෑව සත්‍ය? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේගේ දරුවෙක් කිව්වම
ඔබට දැන් මේක නිතර නිතර හිතන්න අවශ්‍යයි. මම දේවදරුවෙක්. එයින් අපි අබ්බා පියාණන්ගේ හටගසන පුත්‍රකමේ ආත්මේ ලැබුවෙමු කියලා සුදු පෞල්තුමා රෝම වාසීන්ට ලියලා උන්ව දිරිගන්නවා ශක්තිමත් කරනවා. උන්ට කියනවා එතුමා අපි දෙවියන් වහන්සේගේ දරුවෝයි ආත්මනාස අපේ ආත්මය එක්ක සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. විශ්වාසය සමග පෞල් උරුමකාරයෝ. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිස උන්වහන්සේ සමග දුක් විඳිනම් මෙසේ වන්නේ. මෙතන පෞල් උරුමකාරයෝ කියන වචනයට 17 වෙනි පදේ සම උරුමකාරයෝ. යේසුස් වහන්සේ පියවූ දෙවියන් වහන්සේගේ යමක් අයිතිද? යම් ආධිපත්‍ය බලයක් උන්වහන්සේ ලැබුවාද? ඒකම අපිට තියෙනවා. ඒකම අපිට අයිතියි. යේසුස් යම්සේ පාපයට විරුද්ධව සිටගෙන ජයගත්තාද? ඔබටත් ඒ හැකියාව යේසුස් වහන්සේ තුල තියෙනවා. යේසුස් වහන්සේ නිසා තියෙනවා. යේසුස් වහන්සේ කරුණ කොට නැති වෙනවා. ඔබට ඕනෑම ව්‍යසනයක රණ කරන්න පුළුවන්ද? ඔබට රණ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ උන්වහන්සේ සමග ඔබ සම උරුමකාරයෙක් නිසා. හවුල් නෙමේ සම උරුමකාරයෙක් නිසා. සමානුපාතිකව ඒ උරුමය ඔබට තිබෙන නිසා. උන්වහන්සේ සාතන්ගේ ආධිරාජ්‍යයට බලයට විරුද්ධව බලවත් සිටගත්තාද? ඔබට සිට ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසා අපි සත්‍ය දැනගන්න ඕනේ. සත්‍ය දැනගත්තම සත්‍ය නුඹලා අදහස් කරනවා. අපි බොහෝ වෙලාවට දේවචනේ ඉගෙන ගන්න කාලය දෙන්නේ නැහැ. මේ කාලේවත් අපි වෙනදට වඩා ටික වැඩියෙන් කියවන්නේ නැහැ. ගුරුවරු ළඟ ඉන්න ඕනේ නැහැ. සුද්ධාත්මනාසෙන් නැමැති ගුරුවරු ඔබ තුල ඉන්නවා. සුද්ධාත්මනාස ඔබ තුලයි. ඒක විශ්වාස කරන්න. සුද්ධාත්මනාසයට සංවේදීව සුද්ධ ලියවිල කියවන්න ආරම්භ කරන්න. යාඥාවේ. එතකොට ඔබට සත්‍යයෙන් වටහා ගන්න සුද්ධාත්මයන් සුදව කරනවා. මොකද සුද්ධාත්මයන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා. ඒක නිසා සුද්ධාත්මයන් වහන්සේගේ පීඨ උපකාර ඉල්ලලා වචනේ කියවන්න. කියනකොට දෙවියන් වහන්සේ ඔබට උදව් කරයි. දෙවියන් වහන්සේ සත්‍යතාවම එළිදරව් කරයි. එළිදරව් කර දෙන සත්‍ය ඔබට වටහා දෙයි, ආලෝකමත් කර දෙයි. නැත්නම් ඒක ඔබට රේමා වචනයක් වෙයි. ඒකයි ඔබ ජීවත් වෙන්න ඕන වචනේ. ඔබට ලැබෙන රේමා වචන නැත්නම් සත් ආලෝකමත් වචනේ. දෙවියන් වහන්සේ එළිදරව් කළ මේ වචනයෙන් ඔබට පත් වෙන ලයිට් එක කියලා අපි කියමු. බල්බ් එක කියලා කියමු. ඒක ඔබගේ ජීවිතය ආලෝකවත් කරගන්න ඔබ සම්බන්ධ කරගන්න ඕන. මේ වචනේ කියවනකොට තමයි සත්‍යම වැටෙන්නේ. මෙච්චර කාලයක් තියෙද්දි තමන්ට එදා තිබිච්ච අනවශ්‍ය සියලු ගමන් බිමන් කපහැරලා තියෙන්නේ ඔබ නෙමෙයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ සාධාරණ යම් කාලයකට ඉඩ දීලා තියෙනවා මේ පීඩාව තුලින් ලෝකය ගෙනියන්න. ඒක తాවකාලික එකක්. නොබෝ දවසකින් සමාදාන උදා වෙනවා. ඔබ බලාපොරොත්තු සමාදානය නෙමෙයි. ඔබ පසුගිය ඡන්දේදී ඔබ බොහොම උනන්දුවෙන් ඡන්දේ පාවිච්චි කරලා එක් පක්ෂයක් තෝරාගත්තා මහත් බලාපොරොත්තු පොදි බැඳගෙන. ඔබගේ බලාපොරොත්තු ඔබ ඉදිරියේ බිඳ වැටුණා. ඔබ බලාපොරොත්තු වෙච්ච ලෝකේ නැහැ දැන්. ඒ සියල්ල පරාජිතයි. නමුත් දෙවියන් වහන්සේගේ වචනය ඔබ මේ ව්‍යසනයේ මැද්දේ කියවන්න ඉගෙන ගත්තොත් ඔබ දෙවියන් වහන්සේ අත්දකින්න යනවා. ඔබට දෙවියන් වහන්සේ කාලය දීලා තියෙනවා විවේකීව ගෙදරින් වයිච් වචනේ කියවන්න යාඥා කරන්න. අනවශ්‍ය සියලු දේ ඔබ ගත කළ නිෂ්ඵල ජීවිත කාලය, වැය කළ කාලය, වැය කළ මුදල් සියල්ල ඉතුරු කරලා දෙනවා. ඔබට දෙවියන් වහන්සේට හැරෙන්න. යාඥා නොකළ කෙනාට කාලය වැය කර යාඥා කරන්න. බයිබල නොකියව කෙනාට කාලයෙන් බයිබලයේ කියවන්න. කීවලා මෙනෙහි කරන්න. ඒ ප්‍රයෝජනය ගන්න මේ වෙලාවේ. වචනේ කියවුවා මේක සත්‍යතාවයේ වචනයයි. මේ සත්‍යතාවයේ වචනය කියනකොට ඔබට සත්‍යතාවයන් තව ගණනාවක් ඔබට ඔබගේ ජීවිතයට ග්‍රහණය කරගන්න පුළුවන්. මම ඔබට මේ උදාසන කියන සත්‍ය තමයි ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. යම් පමණ දෙනෙක් මේ යේසුස් වහන්සේව මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කළ කුරුසයන ගාලා පව්කාරයෙක් කොට මරලා දැම්මෝ යේසුස් වහන්සේව
අපේ පාපේ වෙනුවෙන් මේ දුක්ඛිත ජීවිත පූජාව කියලා පිළිගත්තාම දෙවියන් වහන්සේ මේ ජේසුස් මලුන්ගෙන් නැගිටවලා උන්වහන්සේ සැබෑම දේව පුත්‍රයා කියලා සාක්ෂියක් ලැබුවාම ඒ මලුන්ගේ උත්ථාන වීම තුළ යක්ෂයාගේ මුළු බලය විනාශ කරලා ස්ත්‍රීගේ බීජය උන්වහන්සේගේ හිස පොඩි කරනවා කියලා ඒ හිස පොඩි කළා නැගිට්ටා උන්වහන්සේ පිළිගත්තාම ඔබ දෙවියන් වහන්සේ දරුවෙක් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ කාරණකොට ඔබට දේව දරුකම ලැබෙනවා. මේක නිකන් තාත් එක්ක දාව අම්මගේ කුසේ දරුවෙක් පිළිසිඳලා ඉපත ලබන ඒ දරුකමට පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඊටත් වැඩිය අර්ථවත් දේව දරුකමක් දෙවියන් වහන්සේට දාව ඔබට ලැබෙනවා. දෙවියන් වහන්සේ බීජයෙන් කියලා 1:3:9 මීටර් ඉස්සෙල්ලා අපි කතා කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ බීජයෙන්ම මෙතන කියන්නේ ඒකයි 1:3:9 දෙවියන් වහන්සේගේ ඉපද සිට 1:3:9 පෙරලා ගන්න. දෙවියන් වහන්සේගේ ඉපද සිට කිසිවෙක් පව් කරන්නේ නැත. මක් නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේ. දෙවියන් වහන්සේ ඉපද සිටින බැවින් පව් කරන්න ඔහුට නුපුළුවන. දෙවියන් වහන්සේගේ බීජය ස්ටර්මා කියලා ග්‍රීක වලින් කියනවා. මේ වාක්‍ය ඛණ්ඩෙට කියන්නේ ටොමැටෝසෝවා කියලා. ටොමැටෝසෝවා. නැත්නම් බීජ ස්ටර්මා. එසකුරු ලොක් කරලා කියන්න ඕන. TERM ස්ටර්මා. දෙවියන් වහන්සේගේම බීජ තාත් එක්ක දාව දරුවෙක් ඉපදෙන්න යම් ආකාරයෙන් තාත්තගේ සුක්‍රාණුවා අම්මගේ ඩිම්බ එකතු වෙලා යම් ක්‍රියාවක් සිද්ධ වෙනවද? ඒ හා සමානම ක්‍රියාවක් දෙවියන් වහන්සේගෙන් සිද්ධ වෙමින් ඔබ දේව දරුවෙක් ලෙස උපදිනවා. ඔබ දේව දරුවෙක් ලෙස උපදිනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේගේ දරුවාට දෙවියන් වහන්සේ අබ්බා කියා කතා කරන වරම් තියෙනවා. අහස පොළොම ඉරසන්ත දරුමෙව් දෙවියන් වහන්සේට අබ්බා නැත්නම් පියාණනි නැත්නම් ෆාදර් නැත්නම් තාත්තා කියලා කතා කරන වරම් ලැබෙනවා. ඒ වරම තුල ඔබ කතා කළාම දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ ඕනම අභියෝගයක් පරත ඔබට ආශිර්වාද කරනවා. මොකද හේතුව? ඔබ තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ස්වරූපයෙන් තමයි අපිව මැව්වේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් තමන්ගේ සමානත්වයෙන් මනුෂ්‍යය මැව්වා. ඒක තියෙන උප්පත්ති පොතේ. අපි අපි මේ වචනේ වෙතට අපි අවධානය යොමු කරමු. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක. උප්පත්ති 1:27. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක. සමානත්වය හා ස්වරූපය. මේ සමානත්වය හා ස්වරූපය කිව්වම මේ මුල් භාෂාව හෙබ්‍රෙව් භාෂාවෙන් තමයි ලියන්නේ. ඒ හෙබ්‍රෙව් භාෂාවේ තියෙන සලෙම් නැත්නම් සෙලම් හා දෙමුත් කියන වචන දෙක. සෙලම් හා දෙමුත් නැත්නම් සලෙම් හා දෙමුත්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වගේ වෙන්න. දෙවියන් වහන්සේ වගේ කරන්ට. දෙවියන් වහන්සේ වගේ වෙන්න හා දෙවියන් වහන්සේ වගේ කරන්ට. ඒ අදහස. දෙවියන් වහන්සේ තමන්ගේ සමානත්වයෙන් ස්වරූපය ඔබ මැව්වේ දෙවියන් වහන්සේ වගේ වෙන්න. අපි කියන ඇන්ටනි පුතාට ඇන්ටනි වගේමයි. ලෑනල් පුතාට කියන ලෑනල් වගේමයි. මේ පේන්නේ නැද්ද නහය? මේ පේන්නේ නැද්ද ඇවිදින විදිය? මේ පේන්නේ නැද්ද ඇඟිලි? දෙවියන් වහන්සේ වගේ. දෙවියන් වහන්සේ වගේ අපේ චරිතය පෙන්වන්න. අපේ බාහිර ස්වභාවයෙන් පෙන්වන්න. මේ වෙලාව ඔබට පුළුවන් දෙවියන් වහන්සේ වගේ වැඩ කරන්න. දෙවියන් වහන්සේ මොන ආකාරයෙන් වැඩ කළාද? දෙවියන් වහන්සේ මොන අනුග්‍රහය මනුෂ්‍යයාට දැක්වාද? දෙවියන් වහන්සේ මොන ප්‍රේමයෙන් මනුෂ්‍යයාට ප්‍රේම කළාද? මනුෂ්‍යයන් ගැන සැලකුවාද? මනුෂ්‍යයන් ගැන ඉවසෙව්වාද? මනුෂ්‍යයන්ට ආදරය කළාද? ඔබට පුළුවන්
මේ උදෑසන දෙවියන් වහන්සේ වගේ වෙන්න. දෙවියන් වහන්සේ වගේ කරන්න. මොනවාද දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයෙක් මේ පොළේ නොකළේ? යේසුස් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය. මාදුරු තැනට පියාණන් වහන්සේ දුටුවේ යේසුස් වහන්සේ කිව්වේ ඒකයි. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේව දකින්න ඕන නම් දෘශ්‍යමාන ස්වරූපේ යේසුස් වහන්සේ දැක්කම අපේ දෙවියන් වහන්සේ ස්වරූපේ පේනවා. යේසුස් වහන්සේ මොනවද නොකළේ? උන්වහන්සේ මොනවටද තරවට නොකළේ අන්න නොකළේ? උන්වහන්සේ කිනම් මොහොතේකට බය වුණේ නැත්තම් නිර්විද මොහොන දුන්නේ. දෙවියන් වහන්සේ වගේ වෙන්න. දෙවියන් වහන්සේ වගේ කරන්න. චරිතයෙන් දෙවියන් වහන්සේ වගේ වෙන්න. කෙරුමින් දෙවියන් වහන්සේ වගේ කරන්න. ඒ උදෑසන ඔබ දේව දරුවෙක්. නිකම් මෙතන ඉඳගෙන දේවචන අහගෙන ඉන්න එපා. හොඳට අහගෙන ඉන්න. අහලා කතා කරනකොට තේරුම් ගන්න. ඔබට දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපය දුන්නේ දෙවියන් වහන්සේ වගේ වෙන්න චරිතයෙන්. දෙවියන් වහන්සේ කාද පව් කළේ? කාදද පව් කළේ? දෙවියන් වහන්සේ කවදාද තමන්ට කරන්න පුළුවන් දේ නොකර ඉවත බලාගත්තේ? මේ වකවානුව බොහොම හොඳයි. දෙවියන් වහන්සේ වගේ වෙන්න. දෙවියන් වගේ කරන්න. සමහරක් අය මේ දවස්වල එහෙම වෙනවා. තව සමහරක් අය මේ දවස්වල හරිම හොඳයි. එයාලා හිතනවා මේ ක්‍රිස්තියානි ජීවිතය ගැන. ක්‍රිස්තියානි ජීවිතය කොහොම හරි තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන ක්‍රිස්තියානි කාර්යයක් වගේ වෙන්න උත්සාහවන්ත වෙනවා. ඊයේ පෙරේදා එක ළමයෙක් පෝස්ට් එකක් දාලා තිබුණා. එයාගේ ජීවිතයේ මේ වැනිදි රෝගයක් හරහා වෙච්ච දෙයක්. අනේක දෙවියන් වහන්සේ වගේ වෙනවා. දෙවියන් වහන්සේ වගේ මං වෙන්න ආසයි. අපි ගායනා කරනවා නිකන් ගීතිකාවක් පල්ලියේ තියෙනකොට නම් සිතින් යේසුස් වගේ වන්න මං ආසයි. බොහොම අත්පොඩි ගහලා බොහොම ජෝලිතෝ ඩ්‍රම් සෙට් ගාලා ගිටාර් ගාලා ඕගන් ගාලා ටැමරින් හොල්ලලා අත්පොඩි ගහලා අපි කියනවා. හැබැයි කොච්චර දුරට ඒක ජීවිතේ සම්බන්ධ කරගත්තාද? සිතින් යේසුස් වගේ වන්න. යේසුස් කියන්නේ කවුද? දෙවියන් වහන්සේ. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෘශ්‍යමාන ස්වරූපේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ වගේ වෙන්න. උත්සාහ කරනවා මේ වෙලාවේ. මොනවද උන්වහන්සේ කළේ? ව්‍යසනයකදී, කරදරයකදී, ප්‍රශ්නයකදී, අමාරුකමකදී උන්වහන්සේ මගහැරලා ගියාද? එක අවස්ථාවක උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයෙක්ව යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්නේ නැද්දී උන්වහන්සේ මම හිතන ලූක් සුභාරංචි පොතේ ඒක තියෙන මගේ මතකයේ හැටියට නායිම් නුවර වැන්දුගේ පුතා ජීවත් කරවීම කියලා 7 වෙනි පරිච්ඡේදය ලූක් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ. ඉන්පසු උන්වහන්සේ නායිම් නුවරකට ගියසේක උන්වහන්සේගේ ගෝලයෝද මහා සමයක් උන්වහන්සේ සමග ගියෝය. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල බලව මලහව කෙනෙක් පිටතගෙන නැද්දේ. ඔහු තමාගේ මව්ගේ එකම පුත්‍රයාය. ඈ වැන්දපුවක්ය. ඒ නුවර බොහෝ සෙනගක් ඈ සමග ආවෝය. ස්වාමින් වහන්සේ ඈදුටු කල ඈ කෙරෙහි අනුකම්පා කොට අඬන්න එපා යාට කීසේක. උන්වහන්සේ ළඟට ගොස් දෙනේට අත ගැසූසේක. එවිට උසුලාගෙන යන්න ඕන නැවතුනෝය. උන්වහන්සේ යව්වනේ නැගිට බැන්නයි නුඹට කියමි කීසේක. එවිට මලා ඔහු නැගිට හිඳ කතා කරන පටන් ගත්තේ. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු බාර දුන්සේක. මෙන්න කිතුණු ජීවිතය. මෙන්න කිතුණු චරිතය. මෙන්න දෙවියන් වහන්සේගේ ස්වරූපය. මෙන්න දෙවියන් වහන්සේගේ සමානත්වය. සිනේවන්තයා මේ කාලේ ක්‍රිස්තියානි කාර්යයක් හැටියට කටයුතු කරන්නේ නැත්නම් ඔබට නැවත කාලයක් උදා වෙන්නේ නැහැ. මේක නිකන් කාලයක් නෙමෙයි. මේක අධර්මිෂ්ඨයව විනිශ්චය කරන අතර ක්‍රිස්තියානි කාර්යව සෝසි කරනවා. එකම ක්‍රියාව තුලින් දෙවියන් වහන්සේ කාරණා දෙකක් කරනවා. අධර්මිෂ්ඨයන්ට පාපයේ විපාකය ගෙනියනවා. අධර්මිෂ්ඨය විනිශ්චය කරනු ලබනවා. ක්‍රිස්තියානි කාර්යය සෝසි කරනු ලබනවා. කිතුණු ඇදහිල්ල සෝසි කරන කාලයයි මේ. ඔබ කිතුණුෙක්ද? ඔබ කිතුණුෙක්ද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද? ඔබ කටයුතු කරන්නේ කොහොමද? උන්වහන්සේගේ සමානත්වයේ උන්වහන්සේගේ ස්වරූපය. සලෙම්මා දෙමුත් උන්වහන්සේ වගේ වෙන්න උන්වහන්සේ කළා වගේ කරන්න.
මේ ස්ත්‍රිය දැක්කාම මේ මිනිහ ගෙන යන විදිය උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ නුවරට ඇතුල් වෙන්න යනවා. මේ නුවරින් පිට දෙනවා දරුවා බෝදාන කරන්න. එක අවස්ථාවේ කාරණා දෙකම සිද්ධ වෙනවා. උන්වහන්සේ ඇතුළට යනවා. ඔවුන් පිටතට එනවා. මම යන්නේ මගේ ගමන කියලා යන්න පුළුවන්. අපි එහෙමයිනේ. අපි ඇවිල්ලා පුදුම ආත්මාර්ථකාමී ක්‍රිස්තියානිකාරෝනේ. අපිට ක්‍රිස්තියානිකාරකම තුළ පරාතකාමීකමක් නැහැනේ. අනිත්‍ය ගැන හිතන්න වෙලාවක් නැහැනේ. කල්පනා කරන්න වෙලාවක් නැහැනේ. අපි තවමත් හිතන්නේ අපේ රාජ්‍යය අපේ දේවල් ගැනයිනේ. නමුත් උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේ වගේ වෙන්න. උන්වහන්සේ අවමංගල පෙරහැර ළඟට ගිහිල්ලා උන්වහන්සේ කාරණාව දැනගෙන මිනි පෙට්ටියට අත ගහලා වැන්දපු අම්මාගේ ස්වාම පුරුෂයා නෑ එකම එක පුතා නැවත මලුගේ නැගිටලා දීලා නැගිටවලා අම්මට බාර දුන්නා. මොන කිතුණු කමක්ද, මොන කිතුණු ජීවිතයක්ද, මොන ප්‍රේමයක්ද, මොන බරක්ද, මොන අනිත් මනුෂ්‍යය ගැන කයක් කුමක්ද? ඔබට තියෙන දෙයක් කුම? මේ වෙලාවේ ධර්මයේ දේශනා කරන හරිය ලොකු පාස්ටර්ලා ඉන්නවා Facebook කරා YouTube කරා. ඔවුන් ධර්මයේ දේශනා කරනවා. බයිබල් පදේවනවා 60 මාරක් තමන්ගේ ෆෝන් එකේ. නමුත් ඔවුන්ගේ කිතුණු ජීවිතය කොහොමද? කිතුණු ජීවිතය. ඒක නිසා මේ උදෑසන අපි යේසුස් වහන්සේ වෙමු. යේසුස් වහන්සේ වගේ වෙමු. නැත්නම් දෙවියන් වහන්සේ වගේ වෙමු. අපි දෙවියන් වහන්සේ වගේ කරමු. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි කටයුතු කරමු. ඔබ යේසුස් වහන්සේ අදහගත් නිසා ඔබ දේව දරුවෙක්. දෙවියන් වහන්සේගේ දරුකම ඔබට ලැබී තිබෙනවා. ඔබ අබ්බා කියා දෙවියන් වහන්සේ කතා කරන පුත්‍රයෙක්. ඒ පුත්‍රයා දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපේ දීලා තියෙනවා. ඒක නිසා ඒ සමානත්වයේ ස්වරූපේ ඇති අය හැටියට අද ඉඳලා තව තවත් කටයුතු කරනවා නම් ගොඩක් හොඳයි. මමත් උත්සාහවන්ත වෙනවා. අපිටත් මේ වෙලාවේ බය තියෙනවා. අපිත් මිනිස්සු. නමුත් අපි බය වෙන්න ඕනේ නැහැ. බය උපදවන දාසකමේ ආත්මය නොලබා අපිට දෙවියන් වහන්සේගේ වචනේ කිව්වා පුත්‍රකමේ ආත්මය ලැබලා තියෙනවා කියලා. ඒක නිසා පුත්‍රයෝ නම් උරුමකාරයෝ, යේසුස් වහන්සේත් එක්ක සම උරුමකාරයෝ. ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි බය නැති කරගන්න දේ වචනේ දැනගෙන සත්‍යව අවබෝධ කරගෙන යාඥාවෙන් අපි ජය ගන්නමු. මේ යුගයේ අවසන් වෙන්න යනවා නබෝ දවසකේ. ඊට හොඳ උගයක් ඔබ පත් කළ මනුෂ්‍යයන්ට ඔබට දෙන්න බැරි හොඳ උගයක් දෙවියන් අනුග්‍රහයෙන් ඔබට දෙනවා. ඒ යුගයේ ඔබ ජීවත් වෙවි දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අභිමානයෙන්. ඒක නිසා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබගේ ජීවිතය ගත කරන්න. ඔබ නිතරම ඔබ මුලින් කිව් ලෙස එකිනෙකා දිහා බලලා ඔබ නැවතත් කියන ඔබ දේව දරුවෙක්. දේව දරුවෙක් හැටියට ජීවත් වෙන්න කියලා. කරුණාකර හැරිලා කියන්නේ ඔබ දේව දරුවෙක්, දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ජීවත් වෙන්න කියලා. දෙවියන් වහන්සේ ඔබට බොහෝ කර ආශිර්වාද කරනසේක්වා, පීඩ වෙනසේක්වා, උපකාර කරනසේක්වා. ආමේන්. හොඳයි අපි දෙවියන් අවසන් කරන්නේ ඉතාම කාලයකට අනුකූලවයි. ඒක නිසා ඔබ දෙන්නව දීවනා අමතක කරන්න එපා. සම්මාදන් හා දසෙන් කොටසේ දීවනා. සම්මාදමත් දෙවියන් වහන්සේ දී යුතුයමයි. ඔබ දසෙන් කොටසක් දී යුතුයමයි. ඔබ පෙර දුෂ්කර සේවරියමක් දුන්නා නම් ඒකත් දෙන්න. ඔබගේ අතට ගන්න. ඔබ එකතු කරලා ඔබට දෙන්න පුළුවන් විදිහට සභාවට ගෙනියන්න දෙන්න. අපි ආඥා කරමු. මේ වචනේ ගැන ඔබගේ කොටස ගැන මම ආඥා කරනවා. අතේ තබා ගන්න. शुद्ध धर्मिसु दयाबरु स्वर्गीय देवी पियानने स्वामी क्रिस्तु जेसस වහන්සේගේ නාමයෙන් බඩ සුද්ධ අන්තරමේ උදෑසන ඔබගේ වචනේ ගැන වචනෙන් අප ලැබූ පෙළඹීම තුළ ඔබ වහන්සේගේ සමානත්වයේ ස්වරූපය අපිට තිබෙන බැවි අපි ඔබගේ දරුවෝ නිසා ඒ සමානත්වයේ ස්වරූපය ඇති ඇහැටියට අපට කටයුතු කරන්න ආශිර්වාද කරන්න. තවද ඔබගේ ගෘහේ භෝජන තිබෙන නිසා අපි දෙන්නව මේ අමාරු කන්තුල දෙන්නව මේ දීවනා පිළිගන්න. කෙසේ නමුත් මේ අමාරු පරිසරය තුළ ඔබ අපිව ජීවත් කරවන ඔබට ස්තුතියි. මේ දුන්නව හැම දෙයක්ම ඔබ වහන්සේ අපිට දුන්නව දෙයින් දෙන කොටසයි. ස්වාමීන් මේ දසෙන් කොටසේ දීවනාව දේව රාජ්‍යයට සම්මාද වීමේ දීවනාව දුෂ්කර ප්‍රදේශවල දාස් දිරිගැන්වීම පිණිස අපි දෙන මේ දීවනාව පිළි අරන් වඩා දෙන්න වඩා අපිට ආශිර්වාද කරන්න. අපි දැන් සභාවක ඇක්ෂිත මේ ව්‍යසනය ගැන යාඥා කරනවා. මේ ව්‍යසනයෙන් දුක් විඳින ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. අපේ ගෞරවනීය පාසල කීප දෙනෙක් රෝගී ඉන්නවා. ඔවුන් අතර පාස්ටර් වෝල්ඩර් රෝගී ඉන්නවා. යේසුස් වහන්සේගේ නාමයෙන් පාස්ටර් වෝල්ඩර්ට සුවය ලැබේවා. ඔහුට ජීවනය ලැබේවා. සියලු දෙවන දාදාසින්ද අප සභා පවුලේ ඇදිලිවත් වෙන්න ස්වාමීන් අයසගේ පවුලයයිද සුවපත් වේවා ඉල්ලා යාඥා කරනවා. ඒ බාලදීන ආද්‍යයට දිව්‍ය සුවය ලැබේවා. කුමා පෝල්ට දිව්‍ය සුවය ලැබේවා. සියලු දෙනා දුන්න සුවය ගැන ස්තුති. යේසුස් ස්ථිර වේවා.
සියලු සෙනගත් කිතුණු ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලු ජනතාව ඔබගේ දයාතර බාර කරනවා. මේ වෛරසය පිටිපස්ස ක්‍රියා කරන දුෂ්ට සාතනික ආත්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි පහවෙන්ට අන කරනවා, දුර්වෙන්ට අන කරනවා. සියලු දුෂ්ට ආත්ම, රෝගකාරක ආත්ම බන්ධනය කළ ආඥා කරනවා. දෙවියන් වහන්සේ උදහස සංසිදේවා. ඔබේ කරුණානුග්‍රහය ඉතා ඉක්මනින් ලෝකෙම ලැබේවා. මේ தත්ත්ව වෙනස් වෙලා මනුෂ්‍ය බලාපොරොත්තු ජීවිතේ කිසිම රාජ්‍ය නායකයෙකුගෙන් නෙවෙයි අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගෙන්ම අපට ලැබේවා. අපේ එකම බලාපොරොත්තුව ඔබයි. ඔබම අපට සහනය සමාදානය දෙන්න. ආශිර්වාද කරන්න. අපි යමකින් එක බලාපොරොත්තු වුණාද අපට සමා වෙලා ඔබ වහන්සේ මේ පරම් ඔබ වහන්සේගෙන් අපට සමාදානය සැනසීම සාර්ථකත්වය සඵලත්ව බලා සිටින ආශිර්වාද කරන්න. ඔබට පමණක් මේක පුළුවන් නිසා ස්තුතියි. සකල ගෞරවයත් සකල මහිමයත් ප්‍රශංසාත් ඔබටයි. ආශිර්වාද කරන්න. මේ පරිසරය තුළ අප කිසිම මාලපතයසු නොවේවා. අනුග්‍රහ නිසාම සියල්ලෙන් යහපත ලෙස වහන්සේගේ වචනක ජීවත් වීමේ භාග්‍ය ආත්මනාස තුලින් අපට ලැබේවා. අපේ අසල්වාසීන්ටද ඔබේ කරුණාව තුළ සුවය සැනසීම සමාදානය ලැබේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. දසින ආශිර්වාද සෙක්ක ජේසු දෙයිදයි. නැවත ලබන ඉරිදා උදාසන දෙවීමේ මේ ආකාර පාත්‍රන ස්තුති.